තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා 2016-2017 අවුරුද්දේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයට අදාළව සියලුම ප්‍රශ්න අපි මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් 2016-2017 අවුරුද්දේදී ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ 3 වෙනි පාඩම කන්දායතන ධාතු කියන පාඩමෙන්, ඒ වගේම 4 වෙනි පාඩම පටිච්ච සමුප්පාදය කියන පාඩම. ඊළඟට 5 වෙනි පාඩමෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කර්මය කියන පාඩම. ඊළඟට 6 වෙනි පාඩම කුසල කුසල විනිශ්චය කියන පාඩම, 7 වෙනි පාඩම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන පාඩම. 9 වෙනි පාඩම නිර්වාණගාමී මාර්ගය කියන පාඩම, 10 වෙනි පාඩම භාවනා කියන පාඩම. මේ පාඩම් වලට අදාළවයි දෙවෙනි කොටසේදී කෙටි ප්‍රශ්න තිබෙන පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය ඉඳලා නෙමෙයි, දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්නවලට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන මේ කියන පාඩම් වලින්. ඉතින් අපි බලමු 2016-2017 අවුරුද්දේ ප්‍රශ්න කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ දැක්වෙන්නේ අනුස්සති ධර්ම 4ක් දක්වන්නට කියලා. ප්‍රශ්න පත්‍රවල විශේෂම ලක්ෂණයක් තමයි මේ පළවෙනි ප්‍රශ්නය. හැම ප්‍රශ්නයකම පළවෙනි ප්‍රශ්නය ලකුණු 4ක් ලබා ගන්නට පුළුවන්, කරුණු 4ක් වගේ ඉදිරිපත් කරන්නට පුළුවන්. දහම් කරුණක් ඉදිරිපත් කරලා, දහම් කරුණු 4ක් ඉදිරිපත් කරලා, එහෙම නැත්නම් දහම් කරුණු 2ක් ඉදිරිපත් කරලා ලකුණු 4 ලබා ගන්න විදිහට තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්නයකදී ඔබ හොඳින් මතක තබා ගන්නට ඕන, විස්තර ලියන්නට යන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඒ කියන කාරණාවන් නම් කිරීමක් සිදු කිරීම, එහෙම නැත්නම් කෙටියෙන්ම දැක්වීමක් සිදු කිරීම. කාරණාවන් 2ක් පිළිබඳව අපිට ලියන්නට තිබුණොත් සමහර විට ඒ අවස්ථාවේදීත් ගොඩක් උදාහරණ සහිතව විස්තර කරමින් ඉන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ අනුස්සති ධර්ම 4ක් දක්වන්නට කියලා කියන්නේ අපිට පුළුවන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, මේ විදිහට අනුස්සති ධර්ම 4ක්. අනුස්සති ධර්ම දකින්නට පුළුවන්කම තියෙනවා 10ක්. ඒ 10න් කුමන ආකාරයේ හෝ 4ක් නම් කරලා තියෙනවා නම් ලකුණු 4 අපිට ලබා ගන්නට පුළුවන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. මෙතනදී මේ අනුස්සති භාවනාවන් ගැන සිහිපත් කරලා, සමත භාවනාව ගැන කියලා, අවසානයේදී බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති විදිහට නම් කළ යුතු වෙන්නේ නැහැ. මේ විදිහට අනුස්සති 4ක් නම් කිරීම ප්‍රමාණවත්. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරන්න. මෙම අනුස්සති ධර්ම ඇතුළත් වන භාවනාව ලියා මෙම භාවනා ක්‍රමයේ කෙටියෙන් හඳුන්වමින් අනුස්සති යන්නෙහි අර්ථය පහදා දෙන්න. අන්න මෙතනදී අපිට කරන්නට තියෙනවා අපි මුලින් සඳහන් කරපු විස්තර කිරීම, පැහැදිලි කිරීම මෙතනදී කරන්නට ඕන. අපි බලමු කොටස. මෙම අනුස්සති ධර්ම ඇතුළත් වන භාවනාව ලියා. ඒ භාවනාව මොකක්ද කියලා අපි පළවෙනියටම ලියන්නට ඕන. ඒ භාවනාව තමයි භාවනා කොටස් 2යි. සමත භාවනා, විපස්සනා භාවනා, එහෙම නැත්නම් විදර්ශනා භාවනා කියලා අපිට වර්ග කරන්න පුළුවන්. ඒ භාවනා පාඩමේ මුලින්ම මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන ඔය වගේම තමයි මේ අනුස්සති භාවනාවන්, සමත භාවනාව ගැන විස්තරත් භාවනා පාඩමේ මුලින්ම සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අනුස්සති ඇතුළත් වෙන්නේ සම 40 කර්මස්ථාන අතරින් 10ක් තමයි අනුස්සති කියලා කියන්නේ. එහෙනම් සම 40 කර්මස්ථාන අන්තර්ගත වෙන භාවනාව තමයි සමත භාවනාව. එහෙම නැත්නම් සමාධි භාවනාව කියලාත් කියනවා. එහෙම නැත්නම් චිත්ත භාවනාව කියලාත් කියනවා. මේ විදිහට අපි ලියන්නට ඕන. පළවෙනියට ඒ විදිහට ලියන්නට ඕන. ඊළඟට මෙම භාවනා ක්‍රමයේ කෙටියෙන් හඳුන්වමින්, මෙම භාවනා ක්‍රමයේ කෙටියෙන් හඳුන්වන්නට කියලා කියනවා. සමත භාවනාව, මේ භාවනා ක්‍රමය, මේ භාවනා ක්‍රමය කෙටියෙන් හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. සිත
එකඟ කර ගැනීම සඳහා සිත සමාධිගත කර ගැනීම සඳහා සිදු කරනු ලබන භාවනා ක්‍රමය තමයි භාවනාව තමයි සමත භාවනාව. සමත භාවනාවේදී කර්මස්ථාන 40ක් ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා. ඒ විදිහේ පොඩි හැඳින්වීමක්, පුංචි හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් දක්වන්නට කියනවා. ඊළඟට කියන්නේ අනුස්සති කියන එක පැහැදිලි කරන්නට කියලා. අනුස්සති කියලා කියන්නේ මෙනෙහි කිරීම කියන එක, සිහි කිරීම කියන එක. එහෙනම් යම් දෙයක් සිහි කරමින්, මෙනෙහි කරමින් භාවනා කරනවට තමයි අනුස්සති භාවනාවක් කරනවා කියලා කියන්නේ. එතනදී බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සීලය ගැන මෙනෙහි කිරීම, චාකානුස්සති, දේවතානුස්සති, ආනාපාන සති, මරණානුස්සති, කායගතා සති, උපසමානුස්සති, ඔය විදිහට අනුස්සති කිහිපයක්ම මෙනෙහි කරන්නට පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බුද්ධානුස්සති. අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තදේව මනුස්සානං බුද්ධෝ භගවා කියන නවරහාදී බුදුගුණ මෙනෙහි කරමින් සිදු කරනු ලබන භාවනාව බුද්ධානුස්සති භාවනාව. එහෙනම් අනුස්සති භාවනා කියලා කියන්නේ යම්කිසි අරමුණක් මෙනෙහි කරමින්, යම්කිසි ගුණ විශේෂයක් මෙනෙහි කරමින් සිදු කරනු ලබන භාවනාව. ධම්මානුස්සති කියලා කියන්නේ උතුම් වූ ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරමින් සිදු කරනු ලබන භාවනාව. සංඝානුස්සති කියලා කියන්නේ අනුස්සති භාවනාවක් විදිහට සංඝ ගුණ මෙනෙහි කරමින් සිදු කරනු ලබන භාවනාව. සීලානුස්සති තමාගේ සීලයන් පිළිබඳව මෙනෙහි කිරීම. ඒ විදිහට යම්කිසි දෙයක් පිළිබඳව මෙනෙහි කරමින් සිහිපත් කරමින් සිදු කරනු ලබන භාවනාව තමයි අනුස්සති භාවනාව කියලා කියන්නේ. හොඳයි, ඒක ඔබට පැහැදිලි වෙන්නට ඇති අනුස්සති භාවනා කියන එකත්. ඒ වගේම අනුස්සති භාවනා ඇතුළත් වෙන්නේ මොන භාවනාවේද කියන කාරණාවත් ඔබට පැහැදිලි වෙන්නට ඇති. ඉතින් ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අපි අවධානය යොමු කරමු. චිත්ත ඒකාග්‍රතාවට පමණක් නොව සති සම්පජඤ්ඤයෙන් සිහිනුවණින් යුතුව දෛනික ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාමටද අනුස්සති ධර්ම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. අදහස් දක්වන්න. හිතේ එකඟකම ඇති කර ගැනීමට විතරක් නෙවෙයි, සති සම්පජඤ්ඤයෙන් එළඹ සිටි සිහියෙන් සිහිනුවණින් යුතුව දෛනික ජීවිතයේ කටයුතු පවත්වාගෙන යන්න, එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්නටත් මේ අනුස්සති භාවනාවන් වැදගත්. මෙනෙහි කරමින් ජීවත් වීම, හොඳ සිහියෙන් ජීවත් වීම සඳහා අනුස්සති භාවනාවන් වැදගත් වෙනවා කියන එක අපිට ලියන්නට වෙනවා. එතකොට අපිට නැවත වතාවක් පුංචි හැඳින්වීමක් කරන්නට වෙනවා. අනුස්සති කියලා කියන්නේ මෙනෙහි කරමින් සිදු කරනු ලබන භාවනාවන් කියලා. එතකොට හිතේ සමාධිය ඇති කර ගැනීම පමණක් නොව මෙම භාවනාවන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, ආනාපාන සති, මරණානුස්සති, කායගතා සති, උපසමානුස්සති කියන අනුස්සති භාවනාවන් පුද්ගලයාට හොඳ සිහිනුවණින් යුක්තව කටයුතු කිරීම සඳහා ගොඩක් වැදගත් වෙනවා කියන කාරණය අපිට පැහැදිලි කරලා කියන්නට පුළුවන්. එතකොට පළවෙනියටම ගත්තොත් එහෙම බෞද්ධයන් හැටියට අපිට සිහිනුවණින් ජීවත් වෙනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ අරහන් ආදී සම්මා සම්බුද්ධ ගුණයන්ගෙන් යුක්තයි කියලා මෙනෙහි කරමින් ජීවත් වීම ඇත්තටම එදිනෙදා ජීවිතයේදී අපි බෞද්ධ ජනතාව විදිහට, එහෙම නැත්නම් නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණෙන් සිටින පිරිසක් විදිහට, යහපත් වූ පාරමී ධර්ම සම්පූර්ණ කරමින් නිවන් අපේක්ෂා කරමින් සිටින පිරිසක් විදිහට නිතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන එක, අරහන් ආදී සම්මා සම්බුද්ධ ගුණයන් සිහිපත් කරන එක වැදගත්. එතකොට නිතරම අපි යහපත් දේවල් වලට, හොඳ දේවල් වලට, නරක සිතුවිලි වලට අපේ හිත ගමන් කරන ප්‍රමාණය නවත්ත ගන්නට පුළුවන්, නතර කර ගන්නට පුළුවන්. ජීවිතය යහපත් සිතුවිලි වලින් පුරවා ගැනීම සඳහා බුද්ධානුස්සති කියන මේ අනුස්සති භාවනාව වැදගත් වෙනවා. අපිට ඒක ඒ විදිහට පැහැදිලි කරලා කියන්නට පුළුවන්. ඊළඟට උතුම් වූ ධර්ම රත්නයේ පවතිනා වූ ස්වාක්කාත්තාදී ධර්ම ගුණ, ධර්මයේහි
ගුණ මෙනෙහි කරමින් ජීවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට හුරු පුරුදු වෙන, සිහිනුවණින් ජීවත් වෙන්නට, එදිනෙදා ජීවිතයේ සාර්ථක කරගන්නට කටයුතු කරන ඕනෑම කෙනෙක්ට උතුම් වූ ධර්ම රත්නයේ ගුණයන් මෙනෙහි කරමින් ධම්මානුස්සතිය වඩමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙන කාරණයක්. ඒකත් අපිට පැහැදිලි කරලා කියන්නට පුළුවන්. අනුස්සති භාවනාවන් එදිනෙදා දෛනික ජීවිතයේදී සිහිනුවණින් කටයුතු කිරීම සඳහා කොහොමද යොදා ගන්නට පුළුවන් කියලා තමයි අපිට මේ ප්‍රශ්නේදී ලියන්නට තිබුණේ. ඊළඟට සුපටිපන්න ආදී නමාකාර වූ සංඝ ගුණ මෙනෙහි කරමින් කටයුතු කිරීම. සංඝානුස්සති භාවනාව වැඩිම, සුපටිපන්න ආදී සංඝ ගුණ සිහි කරමින් කටයුතු කිරීම, ඒකත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේ ලෝක වශයෙන් අපේ එදිනෙදා ජීවිතයේ යහපත උදා කර ගැනීමට. ඊළඟට අපි බලමු සීලානුස්සති. අපි හැමදෙනාම යම් ආකාරයක සීලයක් ආරක්ෂා කරනවා. භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ උපසම්පදා සීලය. සාමණේර භික්ෂුන් වහන්සේලා පැවිදි දස සීලය. මේ විදිහට තමාගේ සීලයන් සිහිපත් කරමින් කටයුතු කරනවා. ගිහි අයත් තමාගේ නිත්‍ය සීලයේ වෙච්ච පංචශීලයේ පිළිබඳව මෙනෙහි කරමින් ප්‍රාණඝාතයෙන් වැළකිය යුතුයි. ඊළඟට සොරකම් කිරීමේ ශික්ෂාපදේ මම සමාදන් වෙලා සිටින්නේ කියන එක, කාමෙහි වරදව හැසිරීමෙන් මිදීම මා විසින් කළ යුතුයි, මා ඒ සිල්පදේ ආරක්ෂා කරන කෙනෙක් කියලා මෙනෙහි කරන එක. බොරු කීමෙන් වැළකිය යුතුයි, හිස් වචන, කේලම් කීම, පරුස වචන කීම, මේ විදිහට වචනයෙන් සිද්ධ වෙන අකුසලයන් හතරින් වෙන් විය යුතුයි කියන එක මෙනෙහි කරමින් ජීවත් වීම එදිනෙදා ජීවිතයේ යහපත උදා කර ගන්නට පුද්ගලයාට එහෙනම් ඒ විදිහට සීලය වැදගත් වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. ඉතින් අපි මේ ඔබට දැනුවත් කිරීමක් කරගෙන යන්නේ ඔබට නිර්මාණශීලීව මේ තොරතුරු සම්බන්ධ කරගෙන ඔබේ දැනුවත් පාවිච්චි කරලා පිළිතුරු ගොඩනගන්නට පුළුවන්. ඒ වගේම තමයි තමාගේ ත්‍යාග ගුණය, මසුරුමල නැතිකම ගැන මෙනෙහි කරමින් සිහිපත් කරමින් කටයුතු කිරීම ත්‍යාගානුස්සතිය. තමා කොයිතරම් දුරට සමාජයේ යහපත වෙනුවෙන් ත්‍යාගයන් සිද්ධ කරලා තියෙනවද, උදව් උපකාර කරලා තියෙනවද, තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද, ඒ විදිහට ඔබට මෙනෙහි කරමින් කටයුතු කරන්නට පුළුවන්. එවිට ඔබේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම මෙනෙහි නොකර ඉන්නකොට මොකද වෙන්නේ? ඔබට සාර්ථකව ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්නට බැරි වෙනවා. ඒ වගේම තමයි දෙවිවරුන් පිළිබඳව මෙනෙහි කිරීම. සත්පුරුෂ වූ දේවතා කොට්ටාසයන් සිටිනවා. සත්පුරුෂ දෙවිවරු මිත්‍යා දෘෂ්ටික දෙවිවරු නෙවෙයි, සම්‍යක් දෘෂ්ටික වූ සත්පුරුෂ දෙවිවරු සිටිනවා. ඒ දෙවිවරු පිළිබඳවත් ඔබට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ওই විදිහට මේ අනුස්සති, මරණානුස්සති භාවනාව, ඊළඟට මරණානුස්සතිය, මරණය පිළිබඳව මෙනෙහි කිරීම. අපි මරණයට පත් වෙනවා කියන එක. ඒ වගේම සමාජයේ ජීවත් වෙන යාළුවන්, හිත මිතුරන්, ඥාතීන්, වැඩිහිටියන් මරණයට පත් වෙන ආකාරය මෙනෙහි කරමින් ජීවත් වීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. නිතරම මරණය මෙනෙහි කරමින් ජීවත් වීම සත්පුරුෂ ගුණ ධර්ම ඔබේ ජීවිතය ඇති කරගන්නට ඒක හේතුවක් වෙනවා. ওই විදිහට අනුස්සති භාවනාව, අනුස්සති 10ම අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත්. සියලුම අංශයන්ගෙන් අපේ ජීවිතය සම්පූර්ණ කරගන්නට, අඩුපාඩුකම් මගහරවා ගන්නට, දුරු කරගන්නට ඒක ගොඩක් වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙනවා කියලා අපිට පිළිතුර සාර්ථකව ගොනු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු 3 වෙනි ප්‍රශ්නය. චතු පාරිශුද්ධ සීලය නම් කරන්න. චතු පාරිශුද්ධ සීලය නම් කරන්න. සතරාකාර වූ පිරිසිදු බව ඇති කරන සිල් 4ක් තියෙනවා. ඒ සීලයන් 4 තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය.
එහෙනම් ධර්මාචාර විභාගයේදී මේ වගේ දහම් කාරණාවන් වලින් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලියන්නට නම් පිළිතුරු ඉදිරිපත් කරන්නට නම් ඔබ මේ ප්‍රශ්නවලට ඉතාමත් හොඳින් සූදානම් වෙලා තියෙන්නට ඕන. මේ දහම් කාරණාවන් හොඳින් පාඩම් කරලා තියෙන්නට ඕන. ඒ නිසා මේ විශේෂ කාරණාවන් අනිවාර්යෙන්ම හැම පාඩමකම තියෙන විශේෂ කාරණාවන් පාඩම් කරලා තියාගන්න. එතකොට කාලයත් ඉතිරි කරගෙන අපිට ඉක්මනින්ම පිළිතුරු සාර්ථකව ලියන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 2 ඒවායින් 3ක් කෙටියෙන් හඳුන්වන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි, ඉන්ද්‍රිය සංවර සීලයයි, ආජීව පාරිශුද්ධ සීලයයි, ප්‍රත්‍යසන්නිස්ෘත සීලයයි කියන මේ සීලයන් හතරෙන් 3ක් ගැන කෙටියෙන් හඳුන්වන්නට කියලා කියන්නේ. ලකුණු 6ක් ලැබෙන්නේ. එහෙනම් ඇයි මේ අපිට 3ක් පිළිබඳව හඳුන්වන්නට කියලා කියන්නේ? එකකට ලකුණු 2 ගානේ තමයි හම්බ වෙන්නේ. එකකට ලකුණු 2ක් ගානේ ලැබෙනවා. එතකොට පළවෙනි එක අපිට විස්තර කරන්නට පුළුවන්, හඳුන්වන්නට පුළුවන්. විස්තර කරන්නට නෙවෙයි කියන්නේ, හඳුන්වන්නට කියලා, කෙටියෙන් හඳුන්වන්නට කියලා. ප්‍රාතිමෝක්ෂයේ නැමැති විනය ග්‍රන්ථයේහි වදාළ තාක් ශික්ෂාපද සමූහය ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේදී විශේෂයෙන්ම අපි මේකටම මතක තබා ගැනීම වැදගත් වේවි. භික්ෂුන් වහන්සේලා සඳහා විනය නීති විනය ශික්ෂාපද 220ක් අධිකරණ සමතත් එක්ක 227ක් භික්ෂුණීන් වහන්සේලා උදෙසා ශික්ෂාපද 311ක් දේශනා කළා තියෙනවා. එහෙනම් මේ ප්‍රාතිමෝක්ෂයෙහි ඇතුළත් වෙන සියලුම ශික්ෂාපද ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ පනව ඇති සියලු විනය නීති ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියන් කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන්. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන්. ඒ ඉන්ද්‍රියන් හයෙන් ගන්න අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. මේ 6 ලබා ගැනීමේදී අරමුණු වල ගැටීමෙන් කෙලෙස් උපදවා ගැනීමෙන් වැළකීම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු ගැනීමේදී කෙලෙස් උපදවා නොගැනීමට කටයුතු කිරීම. එහෙන් රූපයක් දැක්කට පස්සේ එහි යම්කිසි ලොල්කමක් ඇති කරගෙන, ලෝභී චේතනාවක් ඇති කරගෙන, රාගික අදහසක් ඇති කරගෙන, එහෙම නැත්නම් ද්වේෂසහගත සිතක් ඇති කරගෙන කෙලෙස් උපදවා ගන්නවා නම් ඒක ඉන්ද්‍රිය සංවර සීලයක් නෙමෙයි. එහෙනම් එහෙන් රූප දැක්කට පස්සේ අපි සංවර භාවයට පත් වෙන්නට ඕන. කනෙන් අහන ශබ්ද කෙරෙහිත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහිත් එහෙමයි. දිවෙන් ලබන රසයන් කෙරෙහිත් එහෙමයි. ඒ විදිහට අපිට කෙටියෙන් දක්වන්නට පුළුවන්. කෙටියෙන් දක්වන්නට පුළුවන් ඉන්ද්‍රියන් මගින් ලබන බාහිර අරමුණු කෙරෙහි කෙලෙස් උපදවා නොගෙන සිටීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ආජීවය කෙලෙසෙන වෙදකම් ආදී ශ්‍රමණ සාරුප්‍ය නොවන හෙවත් මහානකමට නොගැලපෙන දෙයින් වැළකීම. ආජීවය හෙවත් ජීවත්වීමේදී ජීවත්වීම සඳහා වැරදි ආකාරයේ දේවල් පාවිච්චි නොකිරීම. වැරදි විදිහට තමන්ගේ ජීවිතය පවත්වාගෙන නොයෑම. ශ්‍රමණ ජීවිතයට නොගැලපෙන දේවල් සිදු නොකිරීම තමයි ආජීව පාරිශුද්ධි සීලය කියලා කියන්නේ. අපිට කියන්නේ 3ක් පිළිබඳව හඳුන්වන්නට කියලා. ඉතින් 4 වෙනි එකත් අපි බලමු. ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. චතු පාරිශුද්ධ සීලය. එහෙම නැත්නම් මේ සීලයේ 4 වෙනි කොටස, 4 වෙනි අංගය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානම් ප්‍රත්‍ය කියන සිව්පසේ තමයි අපි ධාර්මිකව එහෙම නැත්නම් නිවැරදි විදිහට පරිහරණය කරන්නට ඕන. එතකොට තමයි ප්‍රත්‍යසන්නිස්ෘත සීලය සම්පූර්ණ වෙන්නේ. ප්‍රත්‍ය කියලා කියන්නේ මෙන්න මේ කියන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානම් ප්‍රත්‍ය කියන සිව්පසය. මේවා ධාර්මික විදිහට, යහපත් විදිහට, නිවැරදි විදිහට පරිහරණය කිරීම තමයි ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. හොඳයි, මේ ප්‍රශ්නයත් ඔබට තේරෙන්නට ඇති, වැටහෙන්නට ඇති.
ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවේදී සීල ශික්ෂාව ප්‍රථමයෙන් දැක්වීමේ ඇති වැදගත්කම විමසා ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වන ලද අංග කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. ලකුණු 8ක් ලැබෙනවා. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී සීල ශික්ෂාව ප්‍රථමයෙන් දැක්වීමේ ඇති වැදගත්කම ගැන විමසීමක් කරන්නට ඕන. ඊළඟට ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන ලද අංග කෙටියෙන් පැහැදිලි කරන්න. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී අපි සාකච්ඡාවත් එක්ක බලමු. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව තමයි දක්වන්නේ. ඒ ත්‍රිශික්ෂාවට අනුව පළවෙනියටම සීලය දැක්වීමේ සුවිශේෂත්වයේ වැදගත්කම අපි කතා කරන්නට ඕන. මොකද අනුපූර්ව ශික්ෂා මාර්ගයක්. අනුපූර්ව කියලා කියන්නේ එකකට පස්සේ එකක්. සීල සමාධි ප්‍රඥා කියන අවස්ථාවන් තුන ඇති කර ගැනීම තුලින් සම්පූර්ණ වීම තුලින් බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් නැති කරන ක්‍රම තුනක් උපදවා ගැනීම. වීතික්කම පරිඋට්ටාන අනුසය කියන අවස්ථා තුනකදී කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. එතකොට වීතික්කම කියන අවස්ථාවේදී ඉන්ද්‍රියන් මගින් කය වචනය දෙකෙන් වැරදි වචන පාවිච්චි කිරීම, කයෙන් වැරදි කිරීම, කයෙන් සිද්ධ වෙන වැරදි 3, වචනෙන් සිද්ධ වෙන වැරදි 4 සිද්ධ කරමින් සමාජය තුල ක්‍රියාත්මක වීම තමයි වීතික්කම කියලා කියන්නේ. ඒ අවස්ථාව දුරු කරගන්නට නම් පළවෙනියටම කරන්නට ඕන දේ තමයි කය වචනේ දෙක සංවර භාවයට පත් කර ගැනීම. කය වචනේ දෙක සංවර භාවයට පත් කරගත්තට පස්සේ තමයි ඊළඟට පුළුවන්කම තියෙන්නේ පරිඋට්ටාන අවස්ථාව තුල හිතේ ක්‍රියාත්මක වෙන, හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන. අතින් පයින් කටෙන් එළියට ප්‍රසාරණය කරන්නේ නැතිව හිත ඇතුලේ පවත්වාගෙන ඉන්න පරිඋට්ටාන කියන කෙලෙස් නැති කරන සමාධියට යන්න පුළුවන්කම තියෙන්නේ පළවෙනියටම සීලය තුලින් සංවර භාවය ඇති කරගත්තොත්. එහෙනම් නිර්වාණගාමී මාර්ගයේදී අනුපූර්ව ශික්ෂා මාර්ගය තුල සීලය කියන අංගයේ අනිවාර්ය සම්පූර්ණ විය යුතුයි සමාධිය කියන අවස්ථාවට යන්න. එතකොට තමයි සීලයයි සමාධියයි සම්පූර්ණ වුණාම තමයි ප්‍රඥාවට ගමන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපිට මේ විදිහට නිර්වාණගාමී මාර්ගයේ සීලය පළමු කොට දැක්වීම සුවිශේෂී වන්නේ ඇයි කියන එකට ඒ විදිහට පිළිතුරු ලියන්නට පුළුවන්. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන අංගයට ඇතුළත් වෙන්නේ. සම්මා වාචා. සම්මා වාචා කියලා කියන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි 4න් දුරු වීම. වචනයෙන් වැරදි 4ක් සිද්ධ වෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන අවස්ථාවන්ගෙන් වෙන්වීම. ඒ වගේම තමයි සම්මා කම්මන්ත, නිවැරදි වූ කර්මාන්තයන්හි යෙදීම. ඊළඟට සම්මා ආජීව කියලා කියන්නේ නිවැරදි විදිහට තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යෑම. වැරදි ආකාරයට සටකපටකම් කරමින්, වැරදි වෙළඳාම් ක්‍රම ආදිය කරමින්, වැරදි දේවල් කරමින්, ප්‍රාණඝාත කරමින් යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක සම්මා ආජීවයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක මිච්ඡා ජීවයක් වෙනවා. ඒක වැරදි ජීවත් වීමේ ක්‍රමයක්. ඒ නිසා මෙතනදී අපිට පැහැදිලි කරන්නට පුළුවන්, හඳුන්වා දෙන්නට පුළුවන් සීලයේහි අංග 3 පැහැදිලි කරලා හඳුන්වා දීමක් කරන්නට පුළුවන්. වචනයෙන් සිද්ධ වෙන අකුසලයන් මොනවද? ඒ වගේම සම්මා කම්මන්ත කියලා කියන්නේ මොකක්ද? ඊළඟට සම්මා ආජීව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා කියන්නට පුළුවන්. හොඳයි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. අපි 4 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. 4 වෙනි ප්‍රශ්නය සතර ඉද්ධිපාද එර්ධිපාද ධර්ම පෙන්වා දෙන්න. සතර එර්ධිපාද ධර්ම පෙන්වා දෙන්න. ලකුණු 4ක් ලැබෙන්නේ 7 වෙනි පාඩමින් තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන පාඩම. ඡන්ද ඉද්ධිපාදය, චිත්ත
ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, විමංශ ඉද්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා ලිව්වොත් ඒත් ලකුණු ලැබෙනවා. ඡන්ද irdipaදය, චිත්ත irdipaදය, විරිය irdipaදය, විමර්ශ irdipaදය කියන irdiපාද 4. 4 irdiපාද ලියන්නට කියලා කියන්නේ. හරි. ඊළඟට බෝධිපාක්ෂික ධර්ම යනු කවර ධර්ම සමූහයක් දැයි දක්වා එම ධර්ම සමූහය ඇතුළත් සූත්‍ර දෙකක් නම් කරන්න. මොනවාද මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලායි අපි කතා කළේ. මොනවාද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන අවස්ථාවන් වලට පත්වීම සඳහා යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරනු ලබන, සම්පූර්ණ කරනු කළ යුතු, ප්‍රගුණ කරනු ලබන ගුණධර්ම විශේෂයක්. තුන්තරා බෝධියෙන් එක්තරා අවස්ථාවකට පත්වීම සඳහා සපුරනු ලබන ගුණ විශේෂයක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික අවබෝධය පැත්තට පුද්ගලයාව රැගෙන යනු ලබන ධර්ම. බෝධිපාක්ෂික ධර්ම යනු කවර ධර්ම සමූහයක් දැයි දක්වා එම ධර්ම සමූහය ඇතුළත් සූත්‍ර දෙකක් නම් කරන්නට කියලා කියන්නේ. එහෙනම් මහරහත් භාවයට පත්වෙද්දී සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලවලට පත්වීම සඳහා හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ලෝකෝත්තරත්වය උපදවා ගන්නට, ලෝකෝත්තර මාර්ගයන් උපදවා ගැනීම සඳහා ඉවහල් වන ධර්ම සමූහය තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම වෙන්නේ මොනවද එහෙනම්? බුද්ධත්වයේ සඳහා, පසේ බුද්ධත්වයේ සඳහා, මහරහත් භාවයේ සඳහා, ලෝකෝත්තර මාර්ග ඥානයන් උපදවා ගැනීම සඳහා ඉවහල් වෙන ධර්ම සමූහය. සමූහයේ ඇතුළත් සූත්‍ර දෙකක් නම් කරන්නට කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම ගැන සඳහන් වෙන සූත්‍ර දේශනාවන් දෙකක්. අපි බලමු. ඔව්. මජ්ක්‍ධිම නිකායේ සාමගාම සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ සාමගාම සූත්‍රයේ සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. සතර සතිපට්ඨානයේ, සතර සම්‍යක් ප්‍රධානය, සතර irdipaද, පංචේන්ද්‍රිය මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සාමගාම සූත්‍රයේ. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ කින්ති සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ කින්ති කියන සූත්‍ර දේශනාවෙත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන සඳහන් වෙනවා. මේ සූත්‍රයේ දේශනා කරන්නේ කාටද? මේ පිළිබඳවත් තොරතුරු සඳහන් වෙනවා. අපිට කියන්නේ සූත්‍ර දක්වන්නට කියලා විතරයි. සූත්‍රවල නම් තමයි ලියන්නට තියෙන්නේ. සූත්‍ර දෙකයි අපිට ලියන්නට කියන්නේ. ඒ වගේම තමයි දීඝනිකායේ සංගීති සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාවෙත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට ඇතුළත් කොටස් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විදිහට බෝධිපාක්ෂික ධර්ම ඇතුළත් වෙන සූත්‍ර ගැන පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ එම බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට ගිහි ගෙයින් නික්ම පැවිද්දෙක්ම නොවිය යුතු අතර ගෘහ ජීවිතය ගත කරමින් උවද මෙම ධර්ම ප්‍රගුණ කළ හැකි බව සාකච්ඡා කරන්න. මෙතනදී අපිට පළවෙනියටම තියෙන්නට ඕන කාරණාවක් තමයි බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව, බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ වගේම මේ බෝධිපාක්ෂික ධර්ම වර්ගීකරණය කරලා අපිට ඒ පිළිබඳව විවරණයක් කරන්නට, විස්තරයක් කරන්නට පුළුවන් හැකියාවක් තියෙන්නට වෙනවා. ප්‍රශ්නේ ආයෙත් බලමු. එම බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට ගිහි ගෙයින් නික්ම පැවිද්දෙකුම නොවිය යුතු අතර ගෘහ ජීවිතය ගත කරමින් උවද මෙම ධර්ම ප්‍රගුණ කළ හැකි බව සාකච්ඡා කරන්න කියලායි ප්‍රශ්නේ කියන්නේ. අපි බලමු කොහොමද පිළිතුර ගොඩනගන්නේ කියලා. අපිට පළවෙනියටම කියන්නට වෙනවා මේ සියල්ලක්ම නම් ඔබට ලියමින් සිටින්නට වෙලාව මදි වෙන්නට පුළුවන්. එහෙත් ලකුණු 8ක ප්‍රශ්නයක් නිසා අපිට හොඳ අවධානයක් මේ වගේ ප්‍රශ්නයකදී යොමු කරන්නට වෙනවා. බෝධිපාක්ෂික ධර්ම ගිහි පැවිදි ભેදයකින් තොරව වැඩි හැකි කියන කාරණේ. එතකොට බෝධිපාක්ෂික ධර්ම
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම බුද්ධත්වයේ සඳහා අවබෝධය සඳහා හේතු වෙන්නා වූ කාරණාවන් 37ක් දේශනා කරලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් සම්බන්ධ කරගෙන ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ ගුණධර්ම ප්‍රගුණ කළ හැකි කියන කාරණය පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා ඔබට කාරණාවන් කිහිපයක් අරගෙන පැහැදිලි කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මේ කාරණාවන් ඉදිරිපත් කරලා සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන මේ හැම එකක්ම ඉදිරිපත් කරලා පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොච්චංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග මේ කාරණාවන් ඉදිරිපත් කරලා ඊට පස්සේ මේ හැම එකක්ම ගිහි පැවිදි ભેදයකින් තොරව ප්‍රගුණ කළ යුතු උසස් වූ ප්‍රගුණ කළ හැකි උසස් වූ උතුම් වූ ගුණ ධර්ම කියලා පැහැදිලි කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු සතර සතිපට්ඨානය ගිහි පැවිදි ભેදයෙන් තොරව වැඩිය හැකි වැඩිය යුතු ඊතා උසස් ගුණ ධර්මයක්. කායානුපස්සනා. කය අනුව බලමින් කටයුතු කිරීම. කය පිළිබඳව කයෙහි ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කිරීම. ඒ වගේම වේදනානුපස්සනා. සුඛ දුක්ඛ දුක්ඛම වශයෙන් ආකාර තුනකින් නිරන්තරයෙන්ම විඳීම් ලබන්නා වූ ආකාරය පිළිබඳව මෙනෙහි කිරීම. ඒ වගේම චිත්තානුපස්සනා. ස්වකීය සිතෙහි ස්වභාවය, සිතුවිලි වල ස්වභාවය මෙනෙහි කරමින් කටයුතු කිරීම. ඊළඟ අවස්ථාව සතිපට්ඨානය. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ ධර්මයන් පිළිබඳව මෙනෙහි කිරීම. ලෝක ධර්මයන්. ලෝකයේ ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිහ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට පත් වෙන විදිහ. ඒ වගේම ස්වභාව ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්නා වූ ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කිරීම. ඒ විදිහට ධර්මයන් පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කිරීම ඕනෑම කෙනෙක්ට ඕනෑම අවස්ථාවක සිද්ධ කරන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේ නමකට වුණත්, ගිහි අයෙක්ට වුණත්, ගිහි අයෙක්ට පුළුවන් මේ ශරීරෙහි කෙස් ලොම් නිය දත් ආදී දෙතිස් මහා කුණපයන්ගෙන් සැදුම්ලත් ශරීරයක් තියෙන්නේ. දෙතිස් මහා කුණපයන් තමයි පවතින්නේ මගේ ශරීරය කියන එක මෙනෙහි කරන්නට පුළුවන්. ඊළඟට වේදනාවන් ඕනෑම කෙනෙක් ලබනවා. ඒ පිළිබඳව ඕනෑම කෙනෙක්ට මෙනෙහි කරන්නට පුළුවන්. ඒ විදිහට සතර සතිපට්ඨානේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට ගිහි ගෙදර ඉඳගෙනම මෙනෙහි කරන්නට පුළුවන්. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන මෙනෙහි කිරීම. එහෙම නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වලට අනුව කටයුතු කිරීම. උපන් අකුසල් ප්‍රහීන කිරීම සඳහා උත්සාහය ඇති කර ගැනීම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට උනත් පුළුවන්. ඊළඟට නූපන් අකුසල් නූපදී වීම සඳහා කටයුතු කිරීම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට උනත් සිදු කරන්නට පුළුවන්. ඊළඟට නූපන් කුසල් උපදිනු සඳහා උපදවාගෙන නැති කුසල් උපදවා ගන්නට වෑයම් කරන එකත් කරන්නට පුළුවන්. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු වීම සඳහා උත්සාහ කිරීම කියන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට පත් වෙන්නට පුළුවන්. වීර්යෙන් කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා ගිහිගේ තුල කටයුතු කරන කෙනෙක්ට උනත්. ඒ වගේම තමයි සතර ඉද්ධිපාද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. මොනවාද මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කියන්නේ? ඡන්ද කියලා කියන්නේ ධර්මාවබෝධය ඇති කර ගැනීම සඳහා, උතුම් වූ ධර්මය රැක ගැනීම සඳහා කැමැත්ත ඇති කර ගැනීම. කැමැත්තක් ඇති කර ගැනීම. ඒ වගේම තමයි ඒ පිළිබඳ දැඩි වූ සිතක් ඇති කර ගැනීම. අනිවාර්යයෙන්ම මම මේ උතුම් වූ ධර්මය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා කියන දැඩි සිතකට පත්වීම චිත්ත කියලා කියනවා. ඒ සඳහා වීර්ය වැඩි වීම විරිය කියලා කියනවා. ඒ වගේම විමර්ශා. විමසීමෙන් යුක්තව ධර්මයේ පිළිබඳව අධ්‍යයනයන් වල යෙදීම. මේ කියන කාරණාවනුත් ගිහි ජීවිතය ගත කරන අයට උනත් ක්‍රියාත්මක කළ හැකි. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ. ඇස කන නාසය දිව ශරීරය නෙවෙයි පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ. ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රියෙන් බලමින්
නිවන කියන මාර්ගය තුල ගමන් කිරීම. වීරිය කියන ඉන්ද්‍රිය ප්‍රගුණ කරමින් නිවන් මාර්ගය තුල ගමන් කිරීම, කටයුතු කිරීම. සිහිය නැමැති ඉන්ද්‍රිය ප්‍රගුණ කරමින් කටයුතු කිරීම. සමාධිය, ප්‍රඥා කියන මේ හැම එකක්ම ඉන්ද්‍රිය ධර්ම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි පංච බල විදිහට දැක්වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ විදිහට දැක්වෙන කාරණාවන් පහම තමයි. මේවා බල විදිහට ගත්තොත් ශ්‍රද්ධාව නැමැති බලයේ තියෙන්නට ඕන බෝධිපාක්ෂික ධර්ම අතර. එහෙම නැත්නම් අවබෝධය කරා ගමන් කරන කෙනෙක්ට ඒ අවබෝධය කරා ගමන් කරන්නට, සාර්ථකව ගමන් කරන්නට ශ්‍රද්ධාව කියන බලය තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියන බලය නැති වුණොත් එහෙම ඒ නිවන් මාර්ගයෙන් බැහැර වෙලා වෙනත් මාර්ගයක ගමන් කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විරිය කියන බලය තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව පමණක් තිබුණට ඒ පුද්ගලයාට නිර්වාණගාමී මාර්ගයේ බෝධිපාක්ෂික ධර්මවල ප්‍රගුණත්වයකට යන්නට බෑ. එහෙනම් මේ ධර්මයන් ප්‍රගුණ කරගන්නට ඕන. එහෙනම් ගිහි අයට මේ ධර්මයන් ප්‍රගුණ කරන්නට පුළුවන්. සති සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියන මේ බෝධි අංග ධර්ම අවබෝධය සඳහා උපකාරී වෙන අංග 7ත් අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයක් ගත කළත් ඒ අයට සම්පූර්ණ කරගන්නට පුරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට වුණත්. ඒ විදිහට ගිහි ජීවිතයක් ගත කළත් බෝධිපාක්ෂික ධර්ම වැඩි හැකි, පිරිය හැකි, සම්පූර්ණ කරගත හැකි කියන එක තමයි අපිට ප්‍රශ්නයේදී විස්තර කරන්නට තිබුණේ. හොඳයි, ඔබට ඒ පිළිබඳව හොඳින් අවබෝධ වෙන්නට ඇති, පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ නීවරණ ධර්ම 4ක් නම් කරන්න. පංච නීවරණ ධර්ම වලින් 4ක් ලියන්නට තියෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පහම අපි දක්වලා තියෙනවා. ඉතින් ඔබ පහම ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. 4ක් ලියන්නට කියලා තිබුණොත් අනිවාර්යයෙන්ම 4ක් ලියන්න. මොකද වැඩියෙන් කාරණාවන් ලියමින් සිටින්නට යනවා කියලා කියන්නේ ඔබේ ලකුණු ලබා ගැනීමට අනිකුත් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට තියෙන කාලය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා උපරිම ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕන කාලේ ඉතිරි කර ගනිමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට. එහෙනම් නීවරණ ධර්ම 4ක් නම් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති මොනවද පාඩම් කිරීමේදී අවධානය යොමු කරන්නට ඕන කෙටි දහම් කාරණාවන් කියලා. ඒවා ඉතාමත් හොඳින් අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න. ඊළඟට දෙවැනි රෝම ඉලක්කමේ සඳහන් වෙන්නේ ద్వාරත්‍රයෙන් සිදු කරන අකුසල ධර්ම දක්වා. ద్వාරත්‍රයෙන් හිත, කය, වචනය කියන දොරටු තුනෙන් සිද්ධ කරන අකුසල කර්ම, අකුසල ධර්ම දක්වලා ඒවායින් මානසිකව සිදු කෙරෙන අකුසල ක්‍රියා කෙටියෙන් හඳුන්වන්න. මානසිකව සිදු කරන අකුසලයන් විස්තර කරන්නට හඳුන්වන්නට තියෙනවා. ඊට මුලින් හිත, කය, වචනය කියන දොරටු තුනෙන්ම සිද්ධ වෙන අකුසලයන් වර්ගීකරණය කරලා දක්වන්නට වෙනවා. හිත, කය, වචනය කියන දොරටු තුනෙන් සිද්ධ වෙන අකුසල කර්ම මෙහිමයි වර්ගීකරණය වෙන්නේ. කයින් සිදු කරන අකුසල් 3යි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය හෙවත් පරදාර හා පරපුරුෂ සේවනය. ප්‍රාණඝාතය, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමෙහි වරදව හැසිරීම. මේ විදිහට දැක්ුවත් ලකුණු ලබා ගන්නට පුළුවන්. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය හෙවත් පරදාර හා පරපුරුෂ සේවනය. පරදාර හා පරපුරුෂ සේවනය කියලා ලිව්වත්, කාමෙහි වරදව හැසිරීම කියලා ලිව්වත් ඒක නිවැරදි. ඉතින් මේ කරුණු 3 තමයි කයින් සිද්ධ වෙන වැරදි. ඊළඟට වචනයෙන් සිදු කරන අකුසල් 4. මුසාවාදය, අප්‍රසන්න වචනේ හෙවත් පරුෂ වචනේ, පිසුනා වාචා හෙවත් කේලම්, සම්ප්‍රප්ලාප, හිස් වචන. බොරු, පරුෂ වචන, කේලම්, හිස් වචන. එහෙම ලිව්වත් ලකුණු ලැබෙනවා. වචනයෙන් සිදු කරන
අකුසල් 4 එහෙම වර්ග කරන්න පුළුවන්. ඊළඟට සිතින් හෙවත් මනසින් සිදු කරන අකුසල් 3 දැඩි ලෝභය හෙවත් අවිද්‍යාව, දුෂ්ට චේතනාව හෙවත් ව්‍යාපාදය. ඊළඟට වැරදි දැකීම් වලින් යුක්තව කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැකීම් වලින් කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටිය. ඒ විදිහට දොරටු තුනෙන් ద్వාරත්‍රයෙන් සිද්ධ වෙන අකුසල් අපිට වර්ගීකරණය කරන්නට පුළුවන්. හැබැයි ඒ වර්ගීකරණය කරන්නට නම් මොකක්ද අපි කරන්නට ඕනේ? මුලින්ම ඒ වර්ගීකරණ වර්ග කරලා ලියාගෙන එහෙම පාඩම් කරලා තියෙන්නට ඕන. එතකොට තමයි එහෙම වර්ග කරලා දක්වන්නට ඉක්මනින් වර්ග කරලා දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සිතින් හෙවත් මනසින් සිදු කරන අකුසල් පිළිබඳව හඳුන්වා දීමේදී දැඩි ලෝභය හෙවත් අවිද්‍යාව, අන්‍යයා නැසේවා වෙනසේවායි ඇති කරගන්නා දුෂ්ට චේතනාව හෙවත් ව්‍යාපාදේ කෙනෙකුගේ සදාචාර ජීවිතයට හානි කර සාවද්‍ය නොහොත් වරදවාගත් විශ්වාස හෙවත් මිත්‍යා දෘෂ්ටිය. කෙනෙකුගේ දියුණුවට යහපතට නිවැරදි භාවයට හේතු වෙන්නේ නැති මිත්‍යා දෘෂ්ටික දේවල්, ඒ වගේම දැඩි ලෝභයෙන් හෙවත් දැඩි විදිහට ලෝභී මසුරුකමෙන් යුක්තව කටයුතු කිරීමත් අහිතකර තත්වයක්. ඒ වගේම තමයි දුෂ්ට චේතනාවෙන් ව්‍යාපාදයෙන් යුක්තව කටයුතු කිරීම එයත් මනසින් සිදු කරනු ලබන අයහපත් අකුසල කර්මයක් විදිහට අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ ප්‍රමාණයකින් හැඳින්වීම කලාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය, තුන්වෙනි රෝමිලක්කම යටතේ තියෙන ප්‍රශ්නය අපි බලමු. පුද්ගලයා හා සමාජයේ සදාචාරාත්මක පැවැත්මට එම අකුසල ධර්ම අහිතවත් වන ආකාරය කෙසේදයි පෙන්වා දෙන්න. පුද්ගලයා හා සමාජයේ සදාචාරාත්මක පැවැත්මට එම අකුසල ධර්ම අහිතවත් වන ආකාරය. එහෙනම් මේ අකුසල ධර්මයන් පුද්ගලයාට සමාජයටත් අයහපත පිණිස පවතිනවා. අකුසල ධර්ම 10ම එහෙමයි. ජීවත් වෙන අනිකුත් සත්වයින්ට සිදු කරන කායික හානි, හිංසාකාරී තත්වයන් සම්බන්ධයෙන් කියවෙන ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය තුළින් අහිත වූ අයහපත පිණිස පවතින ක්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාතය කියලා කියන්නේ අනිත් අයට හිංසා කිරීම, කායික හානි සිද්ධ කිරීම, ඝාතනය කිරීම, මරණයට පත් කිරීම, පීඩාවට පත් කිරීම. ඒක සමාජයට අහිතවත් දෙයක්. ඊළඟට අදත් අදානේ හෙවත් අනිත් අය සතුව තියෙන දේවල් හොර සිතින් නොදුන්නු දේවල්, අනිත් අයට අයිති දේවල්, අනිත් අය කැමැත්තෙන් ආරක්ෂා කරන දේවල් හොර හිතින් ගැනීම. ඒකත් සමාජයේ අහිත පිණිස පවතින කාරණාවක්. ඒ විතරක් නෙවෙයි, ඊළඟ කාරණේ, තුන්වෙනි කාරණේ කාමයේ වරදවා හැසිරීම. තමා නීත්‍යානුකූලව ආවාහ විවාහ වෙලා ඉන්න අබුව සමග හෝ ස්වාමි පුරුෂයා සමග හෝ ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නැතිව අනිකුත් අයත් සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නට යනකොට සමාජය තුළ අයහපත ගොඩනැගෙනවා. සමාජයේ අහිතවත් වූ බොහෝ දේවල් නිර්මාණය වෙනවා. එහෙනම් ඒකත් ඒ විදිහට අපිට පැහැදිලි කරන්නට පුළුවන්. බොරු කීම නම් වූ මුසාවාදයත් සමාජයේ යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක් පිළිබඳව සත්‍ය දැනගැනීමේ අයිතිය සම්පූර්ණ වශයෙන් නැති කරලා දානවා. ඒ වගේම තමයි නිවැරදි දේ සමාජය තුළින් ගිලිහිලා යනවා. සමාජයේ අසත්‍යයෙන් පිරීලා යන තත්වයට පත් වෙනවා. බොරු කීම කියන අකුසලය ක්‍රියාත්මක වෙනකොට, වචනයෙන් සිද්ධ වෙන අකුසලය. ඒ වගේම තමයි කෝපය හා දුෂ්ට චේතනා විස්මතු කෙරෙන අප්‍රසන්න වචන, පරුෂ වචන. ඒකත් වචනයෙන් සිද්ධ වෙන අයහපත් අකුසල කර්මයක්. ඊළඟට 6 වෙනි අකුසල කර්මය පුද්ගලයන් අතර මතභේද ඇති කිරීමේ අදහසින් කෙරෙන පිසුනා වාචා හෙවත් කේලම් කීම. එයත් සමාජයේ අහිත පිණිස පවතිනවා. අර්ථවත් හෝ ප්‍රයෝජනවත් අරමුණක් නොසලසන නිස්ඵල කතා හෙවත් සම්පප්පලාප. කෙටියෙන් අපි මතක තියාගත්තොත් හිස් වචනත් සමාජයට යහපතක් සිද්ධ කරන්නේ නැහැ. දැඩි ලෝභය හෙවත් අවිද්‍යාව. ඊළඟට අන්‍යා නැසේවා කියන, වෙනසේවා කියන අදහස, දුෂ්ට චේතනාව, ව්‍යාපාදේ. ඒකත් සමාජයේ අයහපත පිණිස, අහිත පිණිස පවතිනවා. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිය.
වැරදි නිවැරදි නොවන විවිධාකාරයේ විශ්වාස මත කටයුතු කිරීම එයත් සමාජයේ අහිත පිණිස අයහපත පිණිස පවතින කාරණාවක් බවට පත්වෙනවා. හොඳයි. ඔබට පුළුවන්කම තියෙනවා මේ සාකච්ඡාවන් නැවතත් නරඹන්නට. අපි ඉතා ඉක්මනින් මේ සාකච්ඡාව පවත්වනවා. නැවත ඔබට නැරඹීමේ හැකියාව තියෙන නිසා ගැටලුවක් නැහැ. හොඳයි, අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නය 4 වෙනි පාඩමෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන දාර්ශනිකයන් හා ශාස්තෘවරුන් විසින් සජීවී අජීවී ලෝකයේ විවිධ ක්‍රියාකාරීත්වයන් ගැන ඉදිරිපත් කළ වාද 4ක් නම් කරන්න. පටිච්ච සමුප්පාදය කියන පාඩම තමයි 6 වෙනි පාඩම. ඉතින් පටිච්ච සමුප්පාදයේ විදිහට ඉදිරිපත් වෙලා තිබුණු වාද කිහිපයක් සම්බන්ධයෙන් පටිච්ච සමුප්පාදයේ පාඩමේ මුලින් සඳහන් වෙලා තියෙනවා. ඒක සම්බන්ධ කරලා තමයි ඒ කාරණාවන් සම්බන්ධ කරලා තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන දාර්ශනිකයන් හා ශාස්ත්‍රවරුන් විසින් සජීවී අජීවී ලෝකයේ විවිධ ක්‍රියාකාරීත්වයන් ගැන ඉදිරිපත් කළ වාද 4ක් නම් කරන්නට කියලා. අපිට ඒක කෙටියෙන් දක්වන්න පුළුවන් මේ විදිහට. සයංකතං දුක්ඛං සයංකතවාදය, පරංකතවාදය, සයංකත පරංකතවාදය, අසයංකාර අපරංකාරවාදය. ඔබට දක්වන්නට පුළුවන් මේ විදිහට. සයංකතවාදය, පරංකතවාදය, ඊළඟට සයංකත පරංකතවාදය, ඊළඟට අසයංකාර අපරංකාර වාදය, අසයංකාර අපරංකාර වාදය කියන මේ වාද 4 අපිට දක්වන්නට පුළුවන්. ඒ විදිහට වාද 4 දැක්වීම පමණයි අපි කරන්නට ඕන. වාද 4 දැක්වීම. සයංකතවාදය, පරංකතවාදය, සයංකත පරංකතවාදය, අසයංකාර අපරංකාරවාදය කියන වාද 4. ඊළඟට දෙවැනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය. එකී ඉගැන්වීම් විචාරයට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඉගැන්වීම් පෙන්වා දී ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. එකී ඉගැන්වීම් විචාරයට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඉගැන්වීම පෙන්වා දී ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම බවට පත් වෙන්නේ ඉදප්පච්චයතාවය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද දේශනාව. මේ සියලුම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඉගැන්වීම තමයි හේතුඵලවාදය. හැම දෙයකටම ලෝකයේ තුල හේතු තියෙනවා කියන ඉගැන්වීම. එහෙනම් ප්‍රශ්නේ බලමු අපි ආයෙත්. එකී ඉගැන්වීම් විචාරයට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඉගැන්වීම පෙන්වා දී. ඉගැන්වීම තමයි හේතුඵලවාදය. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. මොකක්ද මේ පටිච්ච සමුප්පාද දේශනාව, එහෙම නැත්නම් හේතුඵලවාදී කියලා කියන්නේ? ඉදප්පච්චයතාවයේ හෙවත් පටිච්ච සමුප්පාදයේ විදිහට හඳුන්වන අනුභූතිවාදී පදනමක් මත හේතුඵලවාදී ඉදිරිපත් කරලා තියෙනවා. හේතු බාහුල්‍යකින් ඵල බාහුල්‍යයක් ඇති වෙනවා කියන ඉගැන්වීම තමයි පටිච්ච සමුප්පාදයේ තුලින් කෙරෙන්නේ. හේතු රැසක ප්‍රතිඵලයේ විදිහට ඵල රසක් ඇති වෙනවා කියන ඉගැන්වීම. ඒ වගේම එම විශිෂ්ට බෞද්ධ සිද්ධාන්තය හඳුන්වනවා අට කතාවලදී අනේක පච්චය භාව කියලා. එහෙනම් හේතුඵලවාදී ඉගැන්වීම කියලා කියන්නේ සියලුම දේවල් තුල, හැම දෙයක් තුලම හේතු ප්‍රත්‍ය සමவாயෙන් සිදුවෙන හේතුඵලවාදී ස්වභාවයක් තියෙනවා කියන ඉගැන්වීම තමයි හේතුඵලවාදී කියලා කියන්නේ. ඒකේ විදිහට කෙටියෙන් හැඳින්වීමක් කළාම ලකුණු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට
අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනීමෙහි සඳහන් අවිද්‍යාව කුමක්දැයි පැහැදිලි කරන්න. අවිද්‍යා කියන ප්‍රත්‍යය එහෙම නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා ඔය විදිහට පටිච්චසමුප්පාදයේ අංග දැක්වෙනවා. ඒ අංග වලින් අවිද්‍යාව කියන අංගය ගැන විස්තර කරන්නට දෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව හේතුවෙන් තමයි සංස්කාර හටගන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මෙතන සඳහන් වෙනවා. ඔබට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. අවිද්‍යාව කියලා කියන්නේ තත්වාකාරයෙන් ඇති සැටියෙන් නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නියම ආකාරයෙන් නියම ස්වභාවයෙන් අවබෝධ නොකර ගැනීම තේරුම් නොගැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියන්නේත් මේ අවිද්‍යාව කියන එකටම නමක් විදිහට. ඒ වගේම අවිද්‍යා වග්ගයේදී සඳහන් කරලා තියෙන කාරණාවක් තියෙනවා. අවිද්‍යා වග්ගයේ මෙසේද අවිද්‍යාව විස්තර වේ. පංච උපාදානස්කන්ධය හට ගැනීම පිළිබඳව නොදැනීම අනිත්‍ය නොදැනීමයි. මේ අනුව ත්‍රිලක්ෂණය නොදැනීම අවිද්‍යා නම් වෙයි. ත්‍රිලක්ෂණය පිළිබඳව නොදැනීමත් අවිද්‍යාව විදිහට දක්වන්නට පුළුවන්. ඒ වගේම තමයි කුසල් සිතෙහි මෝහය නැතත් අනුසය වශයෙන් යටපත්ව ඇති බැවින් ඒ මෝහයත් මෙහිලා අවිද්‍යා යනුවෙන් සැලකෙයි. කුසල් සිතෙහි මෝහය නැතත් කුසල් සිත්වල මෝහය නැහැ. එහෙත් අනුසය වශයෙන් යටපත්ව ඇති බැවින් අනුසය විදිහට මෝහය යටපත් වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යා කියලා කියනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සංයුත්ත නිකායේ අවිද්‍යා වග්ගයේ සඳහන් වෙන ආකාරයට පංච උපාදානස්කන්ධයේ හට ගැනීම පිළිබඳව නොදැනීම අනිත්‍ය නොදැනීම මේ විදිහට ත්‍රිලක්ෂණයේ පිළිබඳව නොදැනීමත් අවිද්‍යාව විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අභිධර්ම පිටකයට අයිති වෙන විභංග ප්‍රකරණයේ විස්තර කරලා තියෙනවා. දුක නොදැනීම, දුක ඇතිවීමේ හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නොදැනීම කියන කරුණ නිසා අවිද්‍යාව කියලා කියනවා කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීමත් අවිද්‍යාව. ඊළඟට අවිද්‍යාව නිසා සත්වය කුසල අකුසල කර්ම රැස් කරනවා. භවයේ දිගින් දිගටම පුනර්භවය ඇති කරගන්නවා. එහෙනම් අවිද්‍යාව සංස්කාරයන්ගේ ඇතිවීමට හේතුවක් වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ සංස්කාර ඇතිවීම සඳහා හේතු වෙන්නා වූ කාරණාව. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර වශයෙන් සැලකෙන කුසල අකුසල කර්ම රැස් කිරීම නතර කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කරන්නට තියෙන්නේ අවිද්‍යාව කියන එක නැති කිරීම, දුරු කිරීම. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ওই විදිහට කරුණු කිහිපයක් ඇසුරින් අපිට පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව ඉතිරි නොකොට දුරු කිරීම තුළින් සංස්කාර නැති වෙනවා. ඒ විදිහට අනුලෝම සහ පටිලෝම විදිහටත් අපිට අවිද්‍යාව කියන කාරණේ දක්වන්නට පුළුවන්. අවිද්‍යාව ඉතිරි නොකොට දුරු කළාට පස්සේ නිරෝධයට පත් වෙන්නට පුළුවන්කම තියෙන බව සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව කියන්නේ කුමන කාරණේද කියන එක ඔබට පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට බලමු අපි 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේදී අහන්නේ ස්කන්ධ පංචකය නම් කරන්න. පංචස්කන්ධය. 3 වෙනි පාඩම ස්කන්ධ ධාතු ආයතන කියන පාඩමේ සඳහන් වෙනවා. පංචකය ස්කන්ධ පංචකය පංචස්කන්ධය නම් කරන්නට කියන්නේ රූප, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා ලිව්වත් ලකුණු ලබා ගන්නට පුළුවන්. රූප, වේදනා, සංඥා, සංඛාර කියන 4යි ලියන්නට ඕන. පහම නෙමෙයි 5න් 4ක් ලියන්නට කියලා කියන්නේ. එතකොට ලකුණු 4ක් ලබා ගන්නට පුළුවන්. හොඳයි ඊළඟ රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. දෙවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. ඒවයින් දෙකක් හඳුන්වන්න. දෙකක් හඳුන්වන්නට කියලා කියන්නේ රූපස්කන්ධය. රූපස්කන්ධයේ ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නයක්. ඉතින් එහෙනම් රූපස්කන්ධය ගැන අපිට පුළුවන් සාකච්ඡා කරන්න. රූපස්කන්ධයේදී
පළවෙනියටම මහා භූත රූප සහ උපාදාය රූප කියලා කොටස් දෙකක් තියෙනවා රූපස්කන්ධේ. රූප කියලා කියන්නේ යංකින්ච සීතාදීහි රූපන ලක්කනං ධම්මජාතං සබ්බන්තං ඒකතෝ කତ୍වා රූපක්ඛන්தோති වේදි තප්පෝ. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දක්වන මේ pāli පාඨයක් තියෙනවා. ඉතින් රූපස්කන්ධය ගැන අපිට ඒ තොරතුරු ගොඩක් සම්බන්ධ කරගෙන විස්තර කරන්නට පුළුවන්කම තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න යන කාල තුනට අයත් වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර රළු සියුම් හෝ හීන වූ හෝ ප්‍රනීත වූ හෝ දුර වූ ළඟ වූ මේ හැම එකක්ම රූපස්කන්ධ විදිහට දැක්වෙනවා කියලා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රූප අතීත වර්තමාන අනාගත කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ වගේම අභ්‍යන්තර රූප වශයෙන් දැක්වෙන්නේ තම ශරීරය හා සම්බන්ධ රූපේ. බාහිර රූප කියලා කියන්නේ ශරීරයට අසම්බන්ධ සියලුම රූප. අපේ ශරීරයට සම්බන්ධ සියලුම රූප රූප කියලා කියනවා. ඒ වගේම ශරීරයට සම්බන්ධ නොවන රූප බාහිර රූප කියලා කියනවා. අභ්‍යන්තර රූප බාහිර රූප කියලා. පංචේන්ද්‍රයන්ට ගෝචර වන රූප වලට කියනවා ඕලාරික රූප කියලා. ඒ වගේම ඉන්ද්‍රිය වලට ගෝචර නොවන සියුම් රූප සුකුම රූප කියලා කියනවා. ඒ වගේම තුන්වෙනි උප්පත්ති ලෝකවල උසස් පහත් බව අනුව ලෝකවල තියෙන උසස් පහත් භාවය අනුවත් හීන රූප ප්‍රනීත රූප කියලා දක්වන වර්ගීකරණයක්. ඒ විදිහට විවිධ වර්ගීකරණ තියෙනවා රූප සම්බන්ධයෙන්. රූප කියන්නේ මොනවද කියලා සීත උෂ්ණ ආදී නිසා දිරීමට විනාශ වීමට කැඩීමට බිඳීමට පත්වෙන නිසා තමයි රුප්පතීති රූපං. රූප වලට රූප කියලා කියන්නේ. රූප 28ක් ඉගැන්වෙනවා. බුදුදහම තුල රූප 28ක් ඉගැන්වෙනවා. ඒවා භූත රූප 4යි උපාදාය රූප 24යි විදිහට දැක්වෙනවා. රූප 28 බෙදෙන්නේ භූත රූප 4යි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ඒ වගේම උපාදාය රූප 24ක් විදිහට දැක්වෙනවා. ඒ සියල්ලක්ම දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අපි සාකච්ඡා කරපු ප්‍රමාණයට විස්තරයක් කළාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට වේදනාස්කන්ධය අපිට කියන්නේ පංචස්කන්ධයෙන් දෙකක් පිළිබඳව විස්තර කරන්නට කියලා. රූප පිළිබඳව විස්තර කළා සාකච්ඡා කළා. ඊළඟට ස්කන්ධ විභාගයේ දෙවැන්න විදිහට දැක්වෙන වේදනාස්කන්ධය. වේදනාව කියන එකේ සරල අදහස තමයි විඳීම කියන එක. අරමුණු වල රස විඳීම. ඒක ආකාර තුනකින් ලබා ගන්නට පුළුවන්. විඳීම සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා විදිහට ආකාර තුනකින් දක්වන්න පුළුවන්. ඇස රූපය සමග, කන ශබ්දය සමග, නහය ගඳ සුවඳත් එක්ක, දිව රසයත් එක්ක, කය ස්පර්ශ ධර්මත් එක්ක, මනස සිතුවිලිත් එක්ක, චෛතසික අදහස් එක්ක ස්පර්ශ වුණාට පස්සේ මේ කියන සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන විඳීම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් බාහිර අභ්‍යන්තර ඉන්ද්‍රියන් මගින් බාහිරින් ගන්න අරමුණු විඳීම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් ආකාර තුනකින් වින්දනයට පත්වීම විඳීම වේදනාව විදිහට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ විදිහට හැඳින්වීමක් කළාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ බලන්න. පුද්ගලයා ස්කන්ධ ධාතු හා ආයතන වලට බෙදා දැක්වීමෙන් සත්ව පුද්ගල සංඥාව බැහැර වන ආකාරය පෙන්වා දෙන්න. පුද්ගලයා ස්කන්ධ ධාතු ආයතන විදිහට බුදුදහම තුල විස්තර කරලා තියෙන්නේ. පුද්ගලයෙක් විදිහට ගන්න කෙනා නාම රූප කියන කොටස් දෙක යටතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහකට බෙදෙනවා. නාම කොටසකුයි රූප කොටසකුයි. එතකොට නාම කොටසට රූප කොටසට වැටෙන්නේ රූපස්කන්ධය කියන එක. පුද්ගලයෙක් ගත්තොත් සත්‍යයක් ගත්තොත් ඒ පුද්ගලයාට රූපයක් තියෙනවා. බාහිර රූපයක් තියෙනවා. අභ්‍යන්තරව ඉන්ද්‍රියන් සියල්ලක්ම පිහිටලා තියෙන රූපය. ඒකට තමයි කියන්නේ රූප කියලා. එතකොට පුද්ගලයාව තවත් කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. ඒ තමයි වේදනා සංඥා සංඛාර විඥාන. ඒ කියන්නේ චිත්ත චෛතසික කියන ධර්මයන්. පුද්ගලයා තුල තියෙන නාම ධර්ම. මේ හතරම නාම ධර්ම. මේ රූපස්කන්ධය රූප ධර්මයක්. එහෙනම් පුද්ගලයෙක් කියලා කියන්නේ රූපයක් සහ නාමයක් කියන දෙකක් පමණයි කියලා විස්තර කරනවා. එතකොට මම වශයෙන් ගත හැකි ආත්මීය වශයෙන් ගත හැකි පුද්ගලයෙක් නැහැ කියන්නට
මෙන්න මේ කියන රූපස්කන්ධ ආදී ස්කන්ධ පහට අනුව වර්ගීකරණය කරලා තියෙන දක්වලා තියෙන ඉගැන්වීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙක් කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6ක් සහ බාහිර ආයතන 6ක් කියන ඉගැන්වීම. ආයතන කියන කොටසේදී උගන්වනවා. පුද්ගලයෙක් කියලා කෙනෙක් විදිහට අපි සලකන්නේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන ආයතන 6ක්. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතන 6ත් ඒ වගේම බාහිරින් රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියන මේ ආයතනවල එකතුවක් ආයතනවල ක්‍රියාකාරීත්වයක් තමයි පුද්ගලයා කියලා කියන්නේ කියන ඉගැන්වීම විග්‍රහය ආයතන විභාගයේදී ආයතන කියන කොටසේදී විස්තර කරලා තියෙනවා. ඊළඟට අපිට බලන්නට පුළුවන්කම තියෙනවා ධාතු කියන කොටස යටතේ. ධාතු කියන කොටස යටතේදී ධාතු 18කට පුද්ගලයාව වර්ගීකරණය කරනවා. චක්කු සෝත ගහන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය 6 අරමුණු 6ක් එක්ක සම්බන්ධ වෙනවා. මොනවද? රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා. ඒ වගේම තමයි ඇස රූපයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒත් එක්කම ඇහෙන් රූපයක් පිළිබඳව විඥානයක් ඇති කරගන්නවා. ඒකට කියනවා චක්කු විඥාන කියලා. ඒ විදිහට කන ශබ්දයක් පිළිබඳව අරමුණකට යොමු වෙනවා. ඒත් එක්කම සෝත විඥානය ඇති කරගන්නවා. ඒ විදිහට පුද්ගලයෙක් කියලා කියන්නේ හැම වෙලෙම ඇසත් රූපත් චක්කු විඥානත් කනත් ශබ්දත් ශබ්ද විඥානත් සෝත විඥානත් ගහන ගන්ධ ඒ වගේම ගහන විඥානත් එක්ක ක්‍රියා කරන ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ඇරෙන්නට ආත්මීය වශයෙන් ගත හැකි පුද්ගලයෙක් නොවේ කියන ඉගැන්වීම බුදුදහම තුල කරලා තියෙනවා. ඔබට මේක පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් බුදුදහමේ කන්ද ආයතන ධාතු කියන විග්‍රහය තුලින් කරලා තියෙන මේ අනාත්මීය විග්‍රහය ගැන පැහැදිලි කරන්නට මේ කොටස් අපිට පාවිච්චි කරන්නට සිදු වෙනවා. එහෙනම් මේ විදිහට ඔබට පිළිතුරක් ගොනු කරගන්නට පුළුවන්. ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. 8 වෙනි ප්‍රශ්නේදී අහන්නේ 5 වෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක්. කර්මීය පාඩම. කර්මීය විපාක දෙන කාලය අනුව 4 ආකාර වෙයි. එම 4 ආකාරය ලියා දක්වන්න. කර්මය කියන පාඩමේදී පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ මේ විදිහට. ඉතින් වෙන් කරලා හඳුනා ගන්නට වෙනවා. 4 ආකාරය විපාක දෙන කාල අනුව දිට්ඨ ධම්ම වේදනීය, මෙලොවදීම විපාක දෙන, උපපජ්ජ වේදනීය, දෙවනි ආත්ම භාවයේදී විපාක දෙන, අපරාපරී වේදනීය, සංසාරේ කවදා හෝ විපාක දිය හැකි, අහෝසි කර්ම, අහෝසි කම්ම විපාක නොදිය හැකි, අහෝසි වී යා හැකි කර්ම විදිහට ආකාර 4කට වෙන් කරලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ ආකාර 4 දැක්වීමයි මේ ප්‍රශ්නේදී කරන්නට තියෙන්නේ. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ එම 4 ආකාර කර්ම විපාක පැහැදිලි කරන්න. මේ කර්ම විපාක පැහැදිලි කරන්නට කියලා කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම. අප විසින් කරනු ලබන කර්මවල විපාක කොටසක් මෙලොවදීම විඳින්නට සිද්ධ වෙනවා. ඒක තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ. සුරාපානය, කාම මිත්‍යාචාරය, සූදුව, පාප මිත්‍ර සේවනි මේ වගේ අකුසල කර්ම කළාට පස්සේ අනිවාර්යයෙන් මේකේ විපාකේ මෙලොවදීම අපිට ලබන්නට සිද්ධ වෙනවා. ඇතිවෙන සෞඛ්‍ය පරිහානිය, ධනහානිය මෙලොවදී ඇතිවෙන දුර්විපාක විදිහට අපිට සලකන්නට පුළුවන්. අපි මේ සඳහන් කරපු අකුසල කර්ම සිද්ධ කරනවත් එක්ක මෙලොවදීම මේ වගේ විපාක ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම කුසල පක්ෂයෙන් බලනකොට පස්පමින් වැළකීම, උත්තාන වීර්යෙන් යුක්තව, උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමත් එක්ක ආර්ථික දියුණුව ඇති වෙනවා, සහනශීලී ජීවිතයක් ඇති වෙනවා. මෙලොවදී ඇතිවෙන සැප සම්පත්, සැප විපාක ලැබීමේ හැකියාව ලැබෙනවා. ඒවත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක විදිහට මෙලොවදීම ලැබෙන කර්ම විපාක විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රාණඝාතී වගේ අකුසල කර්ම විපාක වශයෙන් මානසික පසුතැවිල්ලට පත් වෙනවා. සත්ව ඝාතනය කරන අය ගොඩක්
පසුතැවීමකට පත්වෙමින් පීඩාවකට පත්වෙන ඒ සතුන් මරණයට පත්වෙන ආකාරය වේදනාවට පත්වෙන ආකාරයන් පිළිබඳව පසුතැවීමට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි සොරකම් කිරීම මංකොල්ල කෑම ඒ ආදී දේවල් තුලින් ලබා ගන්නා වූ අකුසලයෙන්ුත් ඒ අය සිරේ විලංගුවේ වැටිලා හිරේ විලංගුවේ වැටිලා සිරබහරයට පත් වෙලා විපාක විඳිනවා. ඒ වගේම තමයි කාමෙහි වරදව හැසිරීම කියලා ගත්තොත් ලෙඩ රෝග වලට පත් වෙලා ඒ වගේම පෞල් ආරවුල් ඇති කරගෙන එහෙම. ඒ වගේම තමයි බොරු කීම කියන අකුසල කර්මය සිද්ධ කිරීමත් එක්ක දිට්ඨ ධම්ම වේදිනිය විපාක දෙන විදිහ කල්පනා කරලා බැලුවොත් එහෙම කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැති තත්වයටපත් වෙනවා. ඒ කියන අකුසල කර්මයන් සිද්ධ කිරීමත් එක්ක ඒවා දිට්ඨ ධම්ම වේදිනිය විපාක ලබා දෙන ආකාරය අපිට කියන්නට පුළුවන්. ඊළඟට උපපච්ච වේදනීය කර්ම මව්පියන් මරණයට පත් කිරීම ආදී ආනන්තරීය පාප කර්ම තියෙනවා. ආනන්තරීය පාප කර්ම 5. පාප කර්ම 5. මහා විශාල පාප කර්ම 5. මේ 5 සිද්ධ කළාට පස්සේ මහා සාවත්‍ය අකුසල කර්ම විදිහට තමයි මේවා සැලකෙන්නේ. මේවා සිද්ධ කළාම අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවයේදී එම අකුසල කර්ම විපාක දෙනවා. ඒව තමයි උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන්නේ දෙවනි ආත්ම භාවයේදී විපාක දෙන කර්ම. ඉතින් මේ පිළිබඳ උදාහරණයක් අපිට තියෙනවා. අජාසත් රජතුමා පිය රජතුමාව ඝාතනය කරනවා. පස්සේ කාලයේදී ධාර්මික රජ කෙනෙක් බවට පත් වුණත් ඔහු පියා ඝාතනය කරපු ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරගත්ත කෙනෙක් වුණා. දේවදත්ත තෙරුන් වහන්සේත් එහෙමයි. ආනන්තරීය පාප කර්ම සංඝ බේදයේ සිදු කිරීම බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීම කියන කාරණාවන් දෙකම සිද්ධ කරන්නට හිතුණු කෙනෙක්. දේවදත්ත තෙරුන් වහන්සේටත් දෙවෙනි ආත්ම භාවයේදී ඒ කර්මයේ විපාක දුන්නා. කුසල පක්ෂයෙන් සලකනකොටත් ධානලාභී වූ ධානයෙන් නොපිරිහුණු ධානලාභී අය ධානයෙන් පිරිහින් තත්වයට පත්තුන් නැත්නම් පිරිහෙන තත්වයට පත්තුන් නැත්නම් දෙවනි භවයේදී ඒ ධානලාභීත්වයේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපරාපරි වේදනීය කියලා කියන්නේ සංසාරේ කවදා හෝ දවසක විපාක දෙන්නට පුළුවන් කර්ම. ඒ පිළිබඳව කුසල හෝ අකුසල වශයෙන් සිද්ධ වෙන විපාක ලබා දීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් ඒ විදිහේ අදහසක් ඒ විදිහේ ප්‍රකාශයක් අපිට කරන්නට පුළුවන්. ඒ වගේම තමයි දිට්ඨ ධම්ම වේදනීය හෝ උපපජ්ජ වේදනීයව හෝ අපරාපරි වේදනීයව හෝ විපාක දුන්නේ නැති යම්කිසි කර්මයක් යම්කිසි අකුසල කර්මයක හෝ කුසල කර්මයක විපාකයේ අහෝසි වෙලා යනවා නම් අන්න ඒක තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. හොඳයි, ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ කර්මය හා කර්ම විපාකයේ පිළිබඳව ඇති අවබෝධය මගින් පුද්ගලයා සතු දුර්වලතා මඟහරවාගෙන යහපත් වැඩදායි නිවැරදි ජීවිතයක් උදා කරගත හැකි ආකාරය සාකච්ඡා කරන්නට කියන ප්‍රශ්නේ කර්මය හා කර්ම විපාක පිළිබඳව තියෙන අවබෝධය. අපි අවධානය යොමු කළාට පස්සේ ඒත් එක්කම පුළුවන්කම තියෙනවා පුද්ගලයාට යහපත් කෙනෙක් බවට පත් වෙන්න. කර්මය පිළිබඳව ඉගැන්වෙන ඉතා වැදගත් වෙන ඉගැන්වීමක් තමයි මේ අපි දකින්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපක. යාදිසං වපතේ බීජං යම් ආකාරයෙන්ද බීජ වපුරන ලද්දේ එහි විපාකයේ ඒ ආකාරයෙන් ලබා ගන්නට පුළුවන්. අස්වැන්න ලබා ගන්නට පුළුවන්. යම් කිසි ආකාරයකින් යහපත් විදිහටද ක්‍රියා කරන ලද්දේ පාපකාරීවද ක්‍රියා කරන ලද්දේ ඒ අනුව විපාක ලැබෙනවා කියන ඉගැන්වීම බුදුදහමේ තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් යොමු වෙනවා අයහපත් කර්ම වලින් අයහපත් ක්‍රියාවන් වලට යොමු නොවි යහපත් වූ දේවල් වලට යොමු වෙන්නට. යම් බඳු බීජයක් වපුරාද ඊට සමාන ඵලයක් ලැබේ. යහපත් ක්‍රියා කරන තැනැත්තාට යහපත් විපාක ලැබෙනවා. අයහපත් ක්‍රියා කරන තැනැත්තාට පුද්ගලයාට මොකද වෙන්නේ? අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන විදිහට තෝදෙය්‍ය පුත්‍ර සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා පුද්ගලයන් අතර මිනිසුන් අතර විවිධතා තියෙන්නේ මොකක් නිසාද කියලා අහන ප්‍රශ්නේ අපිට වැදගත්. එතනදී බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන පිළිතුරු අපිට වැදගත්. පුද්ගලයන්ට කර්මයේ විපාක දීම හා සම්බන්ධව කතා කරනකොට ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා කම්මදායදා කම්මයෝනි කම්මපන්දු කම්ම පරිසරණ කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පනිතතාය.
පුද්ගලයාට මානවකය සත්වයාට කර්මය දායාද කොට පවතිනවා. සත්වයා කර්මය දායාද කොට පවතිනවා. උපදින ස්ථානය කොට පවතිනවා. කම්ම යෝනි කියලා කිව්වේ ඒකයි. කර්මය අනුව තමයි යෝනිය තීරණය වෙන්නේ. ඒ කියන්නේ තමන් ඉපදීමට පත්වෙන යෝනිය එහෙම නැත්නම් ඉපදෙන ස්ථානය තීරණය කරන්නේ. ඒ වගේම කම්ම බන්දු තම ස්වකීය ඥාති පිරිස බවට පත් කරගන්නේ කර්ම ශක්තිය. ඒ වගේම තමයි කම්ම පරිසරණ කර්මයම තමයි පිළිසරණ කරගෙන ඉන්නේ. කම්මං සත්තේ විභජති. කම්මං සත්තේ විභජති. මිනිස්සුන්ව එහෙම නැත්නම් සත්වයන්ව බෙදීමට පත් කරන්නේ කම්මං. කම්මං සත්තේ විභජති. බෙදනවා. විභජති කියලා කියන්නේ බෙදනවා. යදිදං හීනප්පනීතතා යම් ආකාරයකින් හීන සහ ප්‍රනීත වශයෙන් වර්ග කරන්නේ උසස් පහත් වශයෙන් වර්ග කරන්නේ කර්මයයි කියලා දේශනා කරනවා. එහෙනම් ඒ කර්ම අනුව උසස් පහත් භාවයේ තීරණය වෙන හොඳ කර්මවලට හොඳ විපාක ලැබෙන බව, නරක කර්මවලට නරක විපාක ලැබෙන බව තේරුම් ගන්න පුද්ගලයන් විසින් ඒ පිළිබඳව මෙනෙහි කරලා හොඳ වැදගත් දේවල් වලට යොමු වෙනවා. මිනිස් ලෝකයේ ප්‍රාණඝාතය අපි උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රාණඝාත කරන කෙනා මරණින් පස්සේ දුගතිගාමී වෙනවා. අපායේ උපදිනවා. මිනිස් ලෝකේ ඉපදුනොත් ආයුෂ අඩු කෙනෙක් විදිහට ඉපදෙනවා. ප්‍රාණඝාතයෙන් යම් කිසි කෙනෙක් වළකිනවා නම් මරණින් පස්සේ අපාගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මනුස්ස ලෝකේ ඉපදුනොත් දීර්ඝායුෂ්කව ඉපදෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම සත්ව හිංසාවේ යෙදෙන පුද්ගලයා බොහෝ විට රෝගාබාධ ඇති කෙනෙක් විදිහට ඉපදෙනවා. රෝගාබාධ වලට ගොදුරු වෙනවා. සත්ව හිංසාවෙන් ඈත් වෙච්ච අය රෝගාබාධ වලින් අඩු ඉතා හොඳ නිරෝගිමත් ඉන්ද්‍රියන් ඇතිව අංගෝපාංග ඇතිව ඉපදෙන කෙනෙක් බවට පත් වෙනවා. කිපන සුළු පුද්ගලයා අශෝභනව දුර්වර්ණව ඉපදෙනවා. ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා අල්පේසාක්‍යව ඉපදෙනවා. ආදී විදිහට කර්මී විපාක ගැන සඳහන් වෙන චුල්ලකම්ම විභංග සූත්‍රයේ ඉගැන්වීමුත් පුද්ගලයාගේ ධාර්මිකත්වය ගොඩනගා ගැනීම සඳහා හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ සාලීයක සූත්‍රයේදී දැක්වෙනවා අධර්මචර්යා විසමචර්යා හේතුවෙන් ඇතැම් සත්වයෝ දුගතියෙහි උපදින බවත් ධර්මචර්යා සහ සමචර්යා නිසා සුගතිගාමී වෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සාලීයක කියන සූත්‍ර දේශනාවේ. ඒ වගේම තමයි කය වචනේ සිත යන තුන්දොරින් සිදු කරන ප්‍රාණඝාතයක් දසවැදෑරුම අකුසල් අධර්මචර්යා විසමචර්යා විදිහටත් ඒවාගෙන් වැළකීම ධර්මචර්යා සමචර්යා විදිහටත් දක්වන්නට පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ වේරංජක සූත්‍රයේ සඳහන් වෙන අදහස මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයේ සඳහන් වෙන අදහස අපි බලමු. ඒ තමයි මිනිස් කයක් දරමින් සිටියදී කෙනෙක් කුක්කුර හෙවත් සුනක හැසිරීමක් දක්වනවා නම් පුරුදු කරනවා නම් ඔහු මරණින් මතු සුනකයන් අතර ඉපදීම බොහෝ සෙයින් සිද්ධ වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයේ. මේකෙන් කියවෙන්නේ මිනිස් ලෝකේ ජීවත් වෙනකොට යම් කිසි විදිහකටද ක්‍රියා කරන්නේ ඒ අනුව ඊළඟ භවයේ හැසිරීම සහිතව ඔහුට උපතක් සිද්ධ වෙනවා කියන කාරණේ. ඒකත් එතකොට කර්මයේ පිළිබඳව ඉගැන්වෙන වැදගත් ඉගැන්වීමක්. තේවිජ්ජ සූත්‍රයේදී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී බඹ විහරණයන් පුරුදු කරන පුහුණු කරන අය බ්‍රහ්මයන් අතර උපත ලබන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සිදු කරනු ලබන කර්මවල විපාක අනුව උපදින තැන් රාශියක් දක්වලා තියෙනවා. නිරේ වේදනීය කර්ම, නිරේගාමී වෙන්නට හේතු වෙන කර්ම, තිරච්ඡාන යෝනි වේදනීය තිරිසන් ආත්මයෙහි ඉපදීමට හේතු වෙන කර්ම, පෙත්තිස්ස විශේ වේදනීය പ്രേත ලෝකෙහි ඉපදෙන්නට හේතු වෙන කර්ම, මනුස්ස ලෝක වේදනීය මිනිස් ලෝක ඉපදීමට හේතු වෙන කර්ම, දේව ලෝක වේදනීය දිව්‍ය ලෝකෙහි ඉපදීමට හේතු වෙන කර්ම, අයං උච්චති භික්කවේ කම්මානං වේමත්තතා කර්මයේ ප්‍රමාණ මේ විදිහට දැක්වෙනවා. කර්මයේ එක් කර්මයේ විපාකයේ ප්‍රමාණය අනුව ඒ විදිහට තීරණය වෙනවා කියන ඉගැන්වීමක් තියෙනවා. ඉතින් මේ විදිහට පුද්ගලයාගේ යහපත අයහපත පිණිස පවතින කර්මයේ පිළිබඳව අවධානය යොමු කිරීමත් එක්ක පුද්ගලයා කොහොමද ධාර්මිකත්වයට පත් වෙන්නේ කියන කාරණය ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කළේ 2016-2017 අවුරුද්දේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයට අදාළ සියලුම ප්‍රශ්නවල පිළිතුරු. ඉතින් අපි බලමු ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ තොරතුරුත් සාකච්ඡා කරමු.
ඒ වගේම අනිකුත් සියලුම විෂයන් වලට අදාළ තොරතුරුත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දිගටම මේ සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට කියලා ඔබට සිහිපත් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2016-2017 තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්